එහෙනම් අපි පටන් ගමු. අද අපිට තියෙන්නේ අලුත් පාඩම. තුන්වෙනි පාඩම පටන් ගන්න. තුන්වෙනි පාඩමේ මෙහෙම ගැටලුවක් තියෙනවා. ක්‍රමලේඛ ගොඩනැගීම. මේක අපි මීට කලින් ඉගෙන ගත්තා මේ පාඩමේ තව කොටසක්. මේ කියන්නේ 4 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පෙළ පොතේ සඳහන් ආකාරයට ඔන්න ඔක ලබා ගන්න කියලා කියනගෙන අපි 4 ශ්‍රේණියේ මේක ඉගෙන ගත්තා. 7 ශ්‍රේණියේ ඉගෙන ගත්ත අපි අනුක්‍රමය කියලා එකක් මීට කලින්. ඒක තමයි නම්බර් 1. මේ ප්‍රශ්න විසඳද්දී අපි ගැටලු විසඳද්දී පාලන ව්‍යුහ තුනක් තියෙනවා. අනුක්‍රමය, තේරීම, පුනර්කරණය කියලා. දෙවෙනි එක විදිහට තමයි අපි මේ සරල තේරීම එහෙම නැත්නම් තේරීම කියන එක ඉගෙන ගන්න. දැන් ඔයාලට එකපාරම අනුක්‍රමය කියන එක මතක නැතුව ඇති කියලා මම හිතනවා සමහර අයට මතක ඇති. ඒ නිසා මම අනුක්‍රමය කියන එකත් චුට්ටක් ඔයාලට කියලා දීලම මේ සරල තේරීමට යමු. හරි. මේ පාඩමේ අපිට ලියන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාලා ලියන පොතේ තුන්වෙනි පාඩමේ නම දාගෙන ලියාගමු. තුන්වෙනි පාඩමේ නම දාගන්නකෝ. ක්‍රමලේඛ ගොඩනැගීම කියලා. ඇත්තටම මේ පාඩමේ අපි විසඳන්නේ ගැටලුවක්. එක එක ගැටලු විසඳන්න. එහෙමත් නැත්නම් එක එක අපිට අවශ්‍ය ක්‍රියාකාරකම් කරගන්න අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදන එක තමයි මේ පාඩමේදී කරන්නේ. ඒකට අපි එක එක මෙවලම් පාවිච්චි කරනවා, ටූල්ස් පාවිච්චි කරනවා. ෆ්ලෝ charts කියලා කියන්නේ අපිට මේ ගැටලු විසඳන්න ඉදිරිපත් කරන්න පුළුවන් එක මෙවලමක්. දැන්ම ලියන්න එපා. තව එකක් තමයි අපිට රූපමය විදිහට graphics විදිහට ඉදිරිපත් කරන්න තමයි මේ ක්‍රමය තියෙන්නේ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් language එකක් භාවිතා කරලා computer language එකක් පාවිච්චි කරලා software එකක් එහෙම නැත්නම් පොඩි program එකක් code කරන්න, කේතනය කරන්න පුළුවන්. ඒකට එක එක languages තියෙනවා. සමහර විට ඔයාලට මේ විදිහ ඇහිලත් ඇති සමහර languages වර්ග මම නිකමට කියන්නම් Java, C, C++, Pascal, Prolog කීකේ ඔහොම language ගොඩක් තියෙනවා language වල. ඕවගේ software නිර්මාණය කරනවා, program නිර්මාණය කරනවා. හරි. ඒ වගේ language නිර්මාණය කරගන්න දීලා තියෙන එක platform එකක් තමයි අපිට තව Scratch කියලා කියන්නේ. programming වලට ලේසියෙන්ම මුල තියන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම පටන් ගන්න පුළුවන් පොඩි platform එකක් තමයි Scratch කියලා කියන්නේ. කටුසටහන් කියලා කියන්නේ නිකන් කටුසටහන් මැත්තේ ඒ වගේ අපිට ඒකත් graphically තමයි අපිට කරන්න දීලා තියෙන්නේ. Scratch program එක කියනොත් අපිට වැඩේ කරන්න පුළුවන්. හරි. මුලින්ම අපි මේ flow charts ඉගෙනගෙන ඉමු. ඊට පස්සේ Scratch ගැන මම මේ පාඩමේදී ගොඩාක් ලොකු අවධානයක් දෙන්නේ නැහැ. හේතුව Scratch අතාරිනව නෙමෙයි. ඔයාලට O level වලදී මේ ලොකු programming language එකක් ගොඩක් ගැඹුරට ඉගෙන ගන්න තියෙනවා. Pascal කියන programming language එක. Pascal එකේ ගොඩක් දේවල් Pascal language එකේ ඔයාලට ගොඩක් දේවල් O level වලට ආපුවාම ඉගෙන ගන්න තියෙනවා. එතකොට එතනදිත් ආපහු ඔයාලට මුලින් ඉඳන් මේ අනුක්‍රමය, සරල තේරීම, ඊට පස්සේ පුනර්කරණය, ආපහු flow charts සහ language එකක් විදිහට Pascal complete session එකක් විදිහට complete program එකක් විදිහට ඉගෙන ගන්න තියෙනවා ආපහු O level වල. හරි. මම ඔයාලට ඕනනම් පෙන්නන්නම් අපිට ඒ O level වලදී හම්බෙන O level 11 පළවෙනි පාඩමේ හම්බෙන මේක නෙමෙයි. මෙන්න මේක මම හදලා තියෙන ටියුට් එක O level ළමයිට දෙන්න තියෙන එක programming for problem solving. මේකේ
මෙන්න මේ විදිහට මුල ඉඳන් ගැටලු විසඳන දන්න ක්‍රම ලේඛ ලියන්න ගැටලුවක් හඳුනා ගන්න. මෙන්න අරමම කියපු අනුක්‍රමය කියන්නේ මොකක්ද? වර්ණය කියන්නේ මොකක්ද? ඒ වගේ අවස්ථා මොනවාද? පුනර්කරණය. මේ ඔයාලට දෙන්න තියෙන ටියුට් එකක්, O level ටියුට් එකක්. ඇල්ගොරිතම් ඉදිරිපත් කරන්න, ෆ්ලෝ chart, මම දැන් කියපුවා pseudo code, කැලීම් සටහන් මෙන්න මේ වගේ ඒවා භාවිතා කරලා අඳින්න තියෙනවා ඔයාලට. ව්‍යාජකයේ pseudo code ලියන්න තියෙනවා. හරි මේ ඊට දීලා තියෙන ඔයාලට ඒ ගැලීම් සටහන් අඳින්නයි කෝඩ් ලියන්න මෙතන අඳපුවා නැහැ. ඊට පස්සේ තමයි කම්පියුටර් ලැන්ග්වේජ් එකක් විදියට ඔයාලට ඕක ඉගෙන ගන්න Pascal වල තියෙන දේවල් ඇතුලේ. මේ විදිහට මෙන්න මේ වගේ කෝඩ් එකක් තමයි ප්‍රෝග්‍රෑම් එකක් කියලා අපි හඳුනගන්න. මොනවා හරි චූටි වැඩක් කරගන්න හදාගන්න ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. දැන් මේ තියෙන්නේ සංඛ්‍යා දෙකක් එකතු කරලා ඒකේ සාමාන්‍යය හොයාගන්න හදපු ප්‍රෝග්‍රෑම් එකක්. ඔය වගේ ප්‍රෝග්‍රෑම් ලියන්න තියෙනවා අපිට. මේ ඉඩ තියලා තියෙන්නේ අඳින්නයි ලියන්නයි. මේ තියෙන්නේ මේ වගේ ලියපු ප්‍රෝග්‍රෑම්. මේ තියෙන්නේ තව ප්‍රෝග්‍රෑම් එකක්. බලන්න ශිෂ්‍යයෙක් ලබාගත් ලකුණු ඇතුළත් කළ විට ඔහුට අදාළ සාමාර්ථය දැක්වීමේ උදාහරණයක් කලින් දුන්න උදාහරණයක් කේස් ස්ටේට්මන්ට් භාවිතා කරලා ලියන හැටිලු. දැන් ඔයාලට තාම මේවා තේරෙන්නේ නැහැ. මම මේකේ වටපිටාව ඔයාලට පෙන්වලා දෙන්නේ ප්‍රෝග්‍රෑමින් වල. array එකක් කියන්නේ මොකක්ද? array එකක් හදන්නේ කොහොමද? මේ තියෙන්නත් ඔය වගේ ලියපු ප්‍රෝග්‍රෑම් එක. බය වෙන්න එපා. දැන් ඉංග්‍රීසි වචන දැක්කට අඩේ ඉංග්‍රීසි තේරෙන්නේ නැහනේ. සිංහල මීඩියම් ඉගෙන ගන්න කෙනෙක් නම් ඉංග්‍රීසි තේරෙන්නේ නැහනේ. මේවා මොනවද මේ තේරෙන්නේ නැහැ කියලා දැන්ම බය වෙන්න එපා. මේවා හරි ලේසි. ලේසියෙන් පැහැදිලි කරගත්තාම හරිම ලේසියෙන් මේවා ලියන්න පුළුවන්. මේ එකම අපිට හම්බෙන එකම වචන කීපයක් තමයි එහෙට මෙහෙට දාලා ප්‍රෝග්‍රෑම් එකක් විදිහට හදලා තියෙන්නේ. ගොඩක්ම මේකේ ලොජික් එකක් තියෙනවා. තියරියක්. මේ logically හිතලා තමයි මේක ලියන්න තියෙන්නේ. හරි ඒකේ ඔයාලට මම අඳපුවා පෙන්නුවොත් මේ තියෙන්නේ ඔන්න ඔය වගේ ගැලීම් සටහන් නේද? දැන් ඔයාලට මෙන්න මේ වගේ ගණන් මම ඔයාලට මේ පාඩමේදී දෙනවා. පොඩි ඒවා. තියෙන අඳපු flow charts කියන්නේ ඔයාලට. ඊට අදාළ ප්‍රෝග්‍රෑම් එක තමයි මේ යටින් තියෙන්නේ. හරි. මම ওই චුට්ටක් පෙන්නුවේ මොන වගේද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න. අපි පළවෙනි අනුමාත්‍රකාව දාගමු සරල තේරීමට කලින් අනුක්‍රමය කියන එක. නෑ ඊට කලින් චූටි විස්තරයක් ලියමු අපි ක්‍රම එක ගොඩනගන ගැන. හරි ලොකුවට මම අපහු හැඳින්වීමක ඉඳන් ලියන්න යන්නේ අපි 7 වසරේත් ඉගෙන ගත්ත නිසා මෙන්න මෙහෙම ලියන්නකෝ. ක්‍රමලේඛ ගොඩනැගීම සඳහා ප්‍රධාන පාලන ව්‍යුහ තුනක් හඳුනා ගනී. නැත්නම් ප්‍රධාන පාලන ව්‍යුහ තුනක් ඇත. ගොඩාක් ලියන්න දෙන්න නැතුව අත්‍යවශ්‍ය දේ මම දෙන්නේ මේ. දැන් ගැටලුවක් කියන්නේ මොකක්ද? ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද? ඒ දේවල් ටික බලා ගන්න 7 වසරේ පොතට ආපහු පොඩ්ඩක් පැනලා ආවනම් හරි. හරි. පාලන ව්‍යුහ තුනක් ඇත. පළවෙනි එක තමයි අනුක්‍රමය. අපි සීක්වන්ස් කියලා කියනවා. දෙවෙනි එක තමයි
තේරීම. නැත්තම් වර්ණය කියලාත් අපි කියනවා මෙයාට. සිලෙක්ෂන් ලියා ගන්න. අනුක්‍රමය, තේරීම. තුන්වෙනි එක අපි කියනවා පුනර්කරණය. රිපිටිෂන් කියලා කියන අපි පුනර්කරණයට. හරි. මොකක්ද අනුක්‍රමය, මොකක්ද තේරීම, මොකක්ද පුනර්කරණය කියලා තමයි ඊළඟට අපි ඉගෙන ගන්න. එකින් එක ඉගෙන ගන්නවා. ඒ වගේ අභ්‍යාසත් පොඩි එක්සර්සයිසස්, පොඩි ප්‍රෝග්‍රෑම් උත් හදන ගමන්. හරි. ඊට පස්සේ අපි අනුමාත්‍රිකාවට ගමු අනුක්‍රමය කියන එක. එයාගේ තරුවක් දාලා ලියමු. යම්කිසි ගැටලුවක් විසඳීමේදී බාධාවකින් තොරව රේඛීයව පියවර ගලා යාමේ ව්‍යුහයක් සහිත රේඛීයව පියවර ගලා යාමේ ව්‍යුහයක් අනුක්‍රමය ලෙස හඳුන්වයි. උදාහරණයක් විදිහට දැන් මම මෙහෙම එකක් ගන්නම්කෝ. සංඛ්‍යා දෙකක් එකතු කරන චූටි ප්‍රෝග්‍රෑම් එකක්. හරිද? ඕකත් පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. සංඛ්‍යා දෙකක් එකතු කරනවා. සංඛ්‍යා දෙකක් එකතු කරන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කියලා. හරි. දැන් අපි 7 වසරේ ඉගෙන ගත්ත විදිහට ඇල්ගොරිතම් එකක් මට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි ගැටලුවක් විසඳන ආකාරයේ පියවරෙන් පියවර ලියනවා. ඒකට තමයි අපි කියන්නේ ඇල්ගොරිතම් එකක් කියලා. මට ඕක මෙහෙම ලියන්න පුළුවන්. සංඛ්‍යා දෙක ඔයාලා ලියන්න බෑ දැන්. සංඛ්‍යා දෙක ලබා ගැනීම. පළවෙනි පියවර විදියට. දෙවෙනි පියවර විදියට තමයි අදාළ සංඛ්‍යා දෙක එකතු කිරීම. තුන්වෙනි පියවර තමයි සංඛ්‍යා දෙකේ එකතුව ප්‍රතිදානය කිරීම. අවුට්පුට් කරන එක. හරි. ඔය දැන් අපි මේ කරේ අපි විසඳන විදිහ ලියපු එකනේ නේද? අපිට පුළුවන් ඔය විසඳපු විදිහ අඳින්න. ඒ කොහොමද මම යන්නේ? හරි. අපි ඒවට කියනවා ෆ්ලෝ charts කියලා. අර මම කලින් කිව්වේ. මේවට අපි කියනවා ඇල්ගොරිතම් එකක් සිවුඩෝ කෝඩ් එකක් විදිහට කියලා ව්‍යාජ කේතයක් විදිහට ලියනවා කියන. නැත්නම් සරලවම මෙයා ඇල්ගොරිතම් එකක් ලිවීමක්. ව්‍යාජ කේත වලට අපි වෙනම වචන පාවිච්චි කරනවා. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. හරි. දැන් මට පෙන්වන්න ඕන වුණේ ඔයාලට අනුක්‍රමය කියන එකේ අර්ථය. සංඛ්‍යා දෙකක එකතුව ලබා ගන්න. පළවෙනි සංඛ්‍යාව ගත්තා, දෙවෙනි සංඛ්‍යාව ගත්තා. ඒ දෙක එකතු කරා අවුට්පුට් එක වෙනවා. කිසිම බාධාවක් නැතුව මේ හැම ස්ටෙප් එකක්ම හැම පියවරක්ම පහලින් පහලට පිළිවෙලට ගලාගෙන ගියා. ගැටලුවක් වෙන්නේ නැතුව. තෝරන්න කිසි අවස්ථාවක් තිබ්බේ නැහැ. අන්න ඒ වගේ ඒවාට තමයි අපි අනුක්‍රමය කියලා කියන්නේ. හරි. දැන් මට ඔයාලට ගණන් කීපයක් දෙන්න වෙනවා. ගණන් දෙන්න කලින් මට කියන්න ඕනේ ඔයාලට මතකද ඉගෙනගත්තු ෆ්ලෝ chart අඳින හැඩතල ටික මතකද? එහෙනම් මම දැන් ඒ ටිකක් කියලා දීලා ඉන්නම්. හැබැයි දැන් ගැටලුව වෙන්නේ ඒ ටික ලියා ගන්න ඕනේ මේකට කලින්. අනුක්‍රමය කියන මාතෘකාවට කලින් තමයි මේ ටික ඔයාලා ලියා ගන්න සිද්ධ වෙන්නේ. නැත්නම් වෙනම තැනක ලියාගත්තත් කමන්නේ. පොඩි අනුමාත්‍රකාවට ගිහිල්ලාම ගැලීම් සරහන් ඇඳීම.
flow charts. මේක ලියන්න ගැටලුවක් විසඳීමේ පියවර හැඩතල භාවිතයෙන් ආකෘතියක් ලෙස ඉදිරිපත් කරන ආකාරය හැඩතල භාවිතයෙන් ආකෘතියක් ලෙස ඉදිරිපත් කරන ආකාරය ගැලීම් සටහනක් ලෙස හඳුන්වයි. ගැලීම් සටහනක් ලෙස හඳුන්වයි. හරි. ගැලීම් සටහන් අදිද්දී හැඩතල සහ ඒවට පාවිච්චි කරන ඒ වගේ කියවෙන අර්ථයන් තියෙනවා. අපි ඕනෑම ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න කලින් මම ඒ විස්තරය දෙන්නේ නැහැ. අපි හැඩතල ටිකයි ඒකෙන් වෙන වැඩේ ලියාගමු. අපි ඕනෑම ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න කලින් ආරම්භය දාන්න ඕනේ. ඒ වගේමයි සෑම ප්‍රෝග්‍රෑම් එකම අවසානයේ කියලා දාන්නත් ඕනේ. ඕකට අපි පාවිච්චි කරනවා මෙන්න මේ හැඩතලය. මෙයාගෙන් අපි පෙන්වන්නේ එක්කෝ ආරම්භය එහෙම නැත්නම් අවසානය. begin නැත්නම් end කියන එක තමයි මෙයාගෙන් පෙන්වන්නේ. ඊට පස්සේ මෙන්න මේ shape එකෙන් අපි පෙන්වන්න කරන්නේ inputs ආදාන වගේම ප්‍රතිදාන දෙකම නිරූපණය කරන්න පුළුවන්. input output දෙකම ඕකෙන් නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ මොකක් හරි තීරණයක් ගන්න ඕන වුණාම අපි තීරණ කොටුව භාවිතා කරනවා. decision box එක කියලා මෙයාට කියන්නේ. තීරණ එහෙම නැත්නම් වර්ණය කියලා කියනවා. selection කියලා කියනවා. තේරීම. input output process එකක් කියන්න ඕන. process එකක් කියන්න ඕන වුණාම මම process කියන එකට භාවිතා කරන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රය. සකසීම එහෙම නැත්නම් ක්‍රියාවලියක්. process. හරි. දැන් අපි input output වලට භාවිතා කරන දන්නවා, process වලට භාවිතා කරන හැඩතලය දන්නවා, තීරණයක් ගන්න භාවිතා කරන හැඩතලය දන්නවා, අවසන් කරන්නේ ආරම්භ කරපු හැඩතලෙමයි. ඊට පස්සේ අපිට දත්ත ගැලීම් දිශාවන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දත්ත ගැලීම් දිශා අපිට ඊතල මගින් තමයි මේ අපි අඳින ෆ්ලෝ chart එකේ ඊතල මගින් අපි පෙන්වන්න කරන්න ඕන ඊළඟට කොහෙටද විධානය යන්නේ, ඊළඟට කොහෙටද මේ ප්‍රෝග්‍රෑම් එක ගලාගෙන යන්නේ කියන එක. අපි කියනවා data flow එක පෙන්වන්න ඕන. ඒ වගේමයි අපිට සිද්ධ වුණොත් යම්කිසි අවස්ථාවක ෆ්ලෝ charts දෙකක් එකට එකතු කරන්න.
එහෙම නැත්නම් පිටුවකින් පිටුවට යන වෙලාවක හරි එහෙම නැත්නම් එක ෆ්ලෝ chart එකකින් ඉඳන් තවත් ෆ්ලෝ chart එකකට යන අවස්ථාවකදී සම්බන්ධ වෙන අවස්ථාවකදී මෙන්න මේ වගේ තනි රවුමක් භාවිතා කරන්න පුළුවන්. අපි යාට කියනවා සම්බන්ධකය කියලා. කනෙක්ටර් කියලා කියනවා. හරි. මෙන්න මේ ටික හඳ ගන්නකො ඉස්සල්ලා. ඊට පස්සේ අපි ගාන දෙකක් හදමු අනුක්‍රමයෙන්. හරි. මම zoom out කරා ඔක්කොම එකපාර පේන්න ඕන නිසා මේ පාඩමේ බය වෙන්න එපා යම් කිසි තැනක් තේරුණොත් දැන් මම 7 වසර ටික ගැන උගන්වන්න නැතුවනේ ආපහු මෙතෙන්ට එන්නේ. ඔයාලට මුල ඉඳන්ම සෙට් වෙනවා O level වල අර මම පෙන්වන ඔයාලට ටියුට් එකේ පැහැදිලිව බිඳුවේ ඉඳන් ප්‍රෝග්‍රෑමින් වල බිඳුවේ ඉඳන් O level එකේ ඉගෙන ගන්න තියෙන තැනක ඉඳන් වෙනකම් කම්ප්ලීට් ලස්සනට ඒ වැඩේ යනවා. ඔන්න ෆ්ලෝ chart ගැනත් අපි ඉගෙන ගත්තා. දැන් ආපහු මම අනුක්‍රමයට යනවා. අනුක්‍රමය කියලා කියන්නේ මෙන්න මේ වගේ ෆ්ලෝ chart එකක. එහෙම නැත්නම් ගැටලුවක් විසඳද්දී කිසිම මැද්දෙන් බාධාවක් වෙන්නේ නැතුව, තේරීමේ අවස්ථාවක් වෙන්නේ නැතුව. දැන් හිතන්නකෝ මෙහෙම ඔයාලට යම් කිසි අවස්ථාවන් වලදී ගැටලුවක් විසඳද්දී ඔප්ෂන් දෙකක් අතර තෝරගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔයාලට දැන් තියෙනවා O level වලට තුන්වෙනි කාණ්ඩයට ICT කරනවද කෘෂිකර්මය කරනවද ICT කරනවද කෘෂිකර්මය කරනවද ඔන්න දැන් ගැටලුව විසඳද්දී ඔයාලට ඔප්ෂන් දෙකක් හම්බ වෙනවා නේද දෙකක් නෙවෙයි ඔප්ෂන් කීපයක් හම්බ වෙනවා එතකොට ඕකේ යන්නේ ළමයි මෙන්න මේ විදිහට ඉන්පුට් එකක් ගිහිල්ලා ඉන්පුට් එකෙන් ප්‍රොසෙස් වලට ගිහිල්ලා ඒන එක ඔන්න ඔයාලට තීරණය කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක් තීරණය කරලා තීරණ කොටුවක සාමාන්‍යයෙන් එක පැත්තක් yes අනිත් පැත්ත no කියලා තියෙනවා. yes ඔව් කියන පැත්තට ගියොත් වෙනම output එකක් no කියන පැත්තට ගියොත් වෙනම output එකක් ඊට පස්සේ තමයි program එක end වෙන්නේ ඉවර වෙන්නේ. ඔන්න ඔය වගේ එකක් තමයි තීරණයක් කියලා කියන්නේ. තීරණයක් ඇවිල්ලා ගැටලුව විසඳන එක. එහෙම නැත්නම් පුනර්කරණය වෙන එකක් කියලා කියන්නේ තීරණයක් සිද්ධ වෙලා මේ පියවර නැවත ආපහු සිද්ධ වෙනවා. නැවත මොකක් හරි සිද්ධ වීමක්. ඔන්න ඔය වගේ අවස්ථාවකට තමයි පුනර්කරණයක් කියලා කියන්නේ. ඒකටත් අපි උදාහරණ ගමු ඉස්සරහට. ඒ වගේ මොකුත් නැතුව පියවරෙන් පියවරට පල්ලහැට ලස්සනට ප්‍රොසෙස් කරගෙන යන එකට තමයි අනුක්‍රමය කියලා කියන්නේ. හරි. දැන් මම ඔයාලට දෙනවා තවත් තේරුම් ගන්නත් එක්ක අනුක්‍රමය භාවිතා කරලා ගණන් කිහිපයක්. ගැටලු කිහිපයක් දෙනවා විසඳන්න. හරි. ලියන්න චූටි අනුමාත්‍රකාවල් ලියමු අනුක්‍රමයේ භාවිතයෙන් ගැටලු විසඳීම මේ 7 වසරේ තිබ්බ එකක් ඈ ඔයාලට තියෙන්නේ කෙලින්ම ඔයාලට තේරීමට අරගෙන තියෙන්නේ හරි ඊට පස්සේ පළවෙනි ගැටලුව ගමු අපි සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම සඳහා සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම සඳහා අදාළ ගැලීම් සටහන අඳින්න සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම සඳහා අදාළ ගැලීම් සටහන අඳින්න හරි ඔන්න ප්‍රශ්නේ මමම හදලා දෙන්නම් ඔයාලට දැන් පළවෙනි එකනේ තාම අමාරුයිනේ තව ඉස්සරහට දෙක තුනක් අපි හදමු ඔයාලට ඒවා හදන්න දෙනවා හරි දැන් අපි මේකේ අඳුර ගන්න ඕන ළමයි සංඛ්‍යා දෙකක එකතුව ගන්න ඕනේ එතකොට අපි අඳුර ගන්න ඕනේ මේකේ ඉන්පුට්ස් මොනවාද දත්ත මේකට ඇතුළත් කරන්න ඕනේ මොනවාද
මේකේ ක්‍රියාවලිය මොකක්ද? අර අපි ඉගෙන ගත්ත process එක නේද? මෙයාට input කරන්න ඕනේ මොනවද? ඊට පස්සේ මෙයාගේ process එක මොකක්ද? ඊට පස්සේ මෙයාගේ output වෙන්නේ මොකක්ද? එළියට යන්නේ මොකක්ද? හරි. ඔය ටික දන්නවනම් අපි අර උඩ ඉගෙනගත්තු සංකේත භාවිතා කරලා අපිට ඔය ප්‍රශ්නේ විසඳන්න හරි ලේසි. මේ ගැටලුවේ inputs විදිහට අපිට අඳුර ගන්න පුළුවන් මොනවද මට කියන්න සුමෙත් කියන්න බලන්න. සංඛ්‍යා දෙකක් ලබා දුන්න විට එකතුව ප්‍රතිදානය කරන්න අවුට්පුට් කරන්න. මෙයාට ඇතුල් කරන්න ඕනේ මොනවද? ආරම්භය නෑ. ඒ ෆ්ලෝ chart එක අඳින පියවරනේ පළවෙනි පියවරනේ. ඒක නෙමෙයි මම අහන්නේ මේ ගැටලුවට අපි ඉන්සර්ට් කරන්න ඕන data මොනවද? ඇතුළත් කරන්න ඕනේ දත්ත මොනවද පළවෙනියට? සංඛ්‍යා දෙක ඇතුළත් කරන්න ඕනේ. ඒක ඇතුළත් කරලා ඉවරලා අපේ process එක මොකක්ද? මේ සංඛ්‍යා දෙක එකතු කිරීමනේ. එකතු කරලා output එක වෙන්නේ එකතුව පෙන්වීම. ඔන්න ඕක තමයි process එක වෙන්නේ. හරි. ඕක ඔයාගේ ඔළුවේ තියෙනවා නම් ওই ගැටලුවට හරි ලේසියෙන් flow chart එකක් හදාගන්න පුළුවන්. හරි. බලමු අපි flow chart එකත් හදලා. මේ වගේ එකක් ඔයාලා නිකන් හදාගත්තට කමක් නැහැ. flow chart එකක් හදද්දී input process output හොයාගන්න ඕන වුණා. හොයාගන්න මේ වගේ එකක් හදාගත්තට ගැටලුවක් නැහැ. හරි. ඔන්න මම දැන් හදන්න යන්නේ ඒ ගැටලුවට අදාළ flow chart එක. මම කිව්වා ඕනම program එකකදී ආරම්භය පෙන්වුම් කරන්න ඕනේ. ආරම්භය පෙන්වුම් කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මම සංඛ්‍යා ඇතුළත් කරනවා. හරි. ඒ කියන්නේ input එකක් දෙන්න තියෙන්නේ. input මෙන්න මේ වගේ සමාන්තර ආශ්‍රයකින් තමයි අපි ඇතුළත් කරන්නේ. හරි. මම මොනවාද ඇතුළත් කරන සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන්න ඕනේ. සංඛ්‍යාව 1 හරි ওই විදිහට ලියන්නත් පුළුවන් මට සංඛ්‍යාව 2 ඇතුළත් කරන්න ඔහොම ලියන්නත් පුළුවන්. එහෙම නැතුව මට මම මෙතන සරලවම ලියනවා සංඛ්‍යා 2 ඇතුළත් කිරීම කියලා. ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ඔයාලා කැමති විදිහකට ලිව්වට ගැටලුවක් නැහැ. ආරම්භය මම නම් කියලා දාගන්නවා නම් 1 කියලා දාගන්නවා සංඛ්‍යා 1ට කමාවක් දාලා number 2 කියලා දාගන්නවා. right. ඊට පස්සේ මොකද මම කරන්න ඕනේ පියවර මේ දෙන්නගේ එකතුව පෙන්වන්න ඕනේ. එකතුව පෙන්වන්න නම් මම ගන්න ඕනේ process එකක්. ඇයි දැන් එකතු කිරීමන්නේ සැකසීමක්නේ සිද්ධ වෙන්නේ. හරි. process එක දැන් මම සමාන කරගන්න ඕනේ යාව එකතුවට. total කියලා ගන්නකො මම එකතුව සමානයි number 1 වලට එකතු කරන්න number 2 number 1 වලට number 2 එකතු කරා. ඔන්න දැන් සංඛ්‍යා දෙක එකතු වෙනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? සංඛ්‍යා දෙක එකතු වුණාට පස්සේ සංඛ්‍යා දෙකේ එකතුව පෙන්වන්න ඕනේ. දැන් මෙතන විදිහට නම් එකතුව කියලා කියන්නේ total එකනේ. total එක තමයි පෙන්වන්න කරන්න ඕනේ. හරි. මම කිව්වා output දෙන්නේ අර වගේ සමාන්තර ආශ්‍රයක input දාන්න ගන්න හැඩතලෙම තමයි අපි output පෙන්වන්න කරන්නේ. එහෙනම් මම මෙතන දෙනවා display total කියලා.
ඔන්න දැන් මුළු එකතුව පෙන්නුම් කරා. number 1 කියන එකේ number 2 කියන එකේ පළවෙනි සංඛ්‍යාවේ දෙවෙනි සංඛ්‍යාවේ එකතුව පෙන්නුම් කරා. හරි. කොහොම තියලා අපිට නිකන් ඉන්න බෑ. මෙයාව අපිට ඉවර කරන්නත් සිද්ධ වෙනවා. ආරම්භ කරා නම් මේ ප්‍රෝග්‍රෑම් එක අපි අවසන් කරන්නත් ඕනේ. හරි ඔයාලට සිංහලෙන් ලියා ගන්න පුළුවන්. මම ඉංග්‍රීසියෙන් ලියුවා. අපිට ප්‍රෝග්‍රෑම් ලියන්න යද්දි ඉස්සරහට ඉංග්‍රීසියෙන් ලියන එක ලේසි නිසා තමයි මම මුලින් නම් ඉංග්‍රීසියෙන් ඔයාලට හුරු කරන්න ගත්තේ. හරි. දැන් ඔහොම විතරක් තියන්න බෑ අපිට. මොකක්ද ඇයි එහෙම තියන්නේ? මෙහෙම තියන්න බැරි අපිට. දැන් මේ එකිනෙකට එකක් සම්බන්ධ නැහැනේ නේද? අපිට සිද්ධ වෙනවා මේවා දත්ත ගැලීම් දිශාවලින් සම්බන්ධ කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට. හරි. දැන් සිංහල ලියුවත් ගැටලුවක් නැහැ මම කිව්වා. ඔන්න අපේ ආරම්භය ගත්තා මෙතනින්. ඊට පස්සේ සංඛ්‍යාව 1 සහ සංඛ්‍යාව 2 කියන එක ඇතුළත් කරා. ඊට පස්සේ අපි සමාන කරගන්නවා. අපි මේවට කියනවා වේරියබල් එකක් කියලා. විචල්‍යයක් කියලා කියනවා. ටෝටල් කියන එක හරිනම් දැන් මෙතන විචල්‍යයක්. ඒ කියන්නේ සංඛ්‍යාව 1යි සංඛ්‍යාව 2යි එකතු වෙලා එන අගයට අපි අරක සමාන කරගන්නවා. මොකක්ද? ටෝටල් කියන එක සමාන කරගන්නවා. ඔයාලට ඒක පැහැදිලි නේද ළමයි? පැහැදිලි නේද? පැහැදිලි නැද්ද? පැහැදිලිද? හරි. ටෝටල් කියන එකට සමාන කරගන්න. එතකොට දැන් ටෝටල් එක වෙන්නේ සංඛ්‍යාව 1 සහ සංඛ්‍යාව 2 එකතුව. හරි. ඊට පස්සේ අපිට මොකද්ද පෙන්නන්න ඕනේ? අවුට්පුට් දෙන්න ඕන එකතුවනේ. එහෙනම් මම කරන්නේ display total කියලා දෙනවා. ඒ කියන්නේ total කියන එක පෙන්වන්න. එතකොට අර සංඛ්‍යා දෙක එකතු තමයි පෙන්වන්නේ. අන්තිමට මම ප්‍රෝග්‍රෑම් එක end කරනවා. ඉවර කරනවා. අවසන් කරනවා. හරි. එතකොට මම මේකට ඇත්තම සංඛ්‍යා දෙකක් එක්ක මම උදාහරණයක් බැලුවොත් එහෙම ඔන්න ආරම්භ කරා. insert number 1 number 2. මේ ප්‍රෝග්‍රෑම් එකකින් display කරනවා පරිශීලකයාට පළවෙනි අංකයේ දෙවෙනි අංකයේ ඇතුළත් කරන්න කියලා. එතකොට මම ගහනවා නිකන් පළවෙනි අංකයේ විදිහට 10, දෙවෙනි අංකයේ විදිහට number 2 විදිහට 13 ගන්නවා. total සමානයි number 1 plus number 2. ඒ කියන්නේ 10 ධන 13 කියලා වෙනවා. ඒ කියන්නේ total එක සමාන වෙනවා 23ට ඒ වෙලාවේ. මේ process එකේදී මේක ක්‍රියාවලියක්. process එක. ඊට පස්සේ display total කියන එක පෙන්වන්න. එතකොට පෙන්වන්නේ කාවද? මෙතනින් 23යි කියලා පෙන්වනවා. ඊට පස්සේ 23යි කියලා පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඊළඟට ඉවර වෙනවා. හරි. ඔන්න ওই විදිහට තමයි එතකොට සරල ප්‍රෝග්‍රෑම් එකක් හැදෙන්නේ. හරි. එහෙනම් අපි මේ ෆ්ලෝ chart එක ඇඳගමු. ප්‍රශ්නේ ලියාගත්තු ප්‍රශ්නේ යටින් මේ ෆ්ලෝ chart එක ඇඳගමු. පැහැදිලි නැත්නම් අහන්න මගෙන් කොතන හරි. ඉවරද? ඔව් සර්. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අනුක්‍රමයේ භාවිතා කරපු පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලයේ සෙවීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය පෙන්වීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. හරි. බලන්න ඕක තනියම අඳින්න. පුළුවන් විදියට ඇඳලා දාන්න group එකට හරි මට හරි. group එකට දාන්න.
හරි මම හදන්නම් ඕක මේ බලන්න. ගොඩක් ළමයි හරි ඔයාලගේ 99%ක්ම හරි. හැඩතල අඳිද්දි හරියට චුට්ටක් අඳින්න. ආරම්භ කරන්න ළමයි අපි ගන්නෙ මේ අලුව කෑල්ලක් නෙමෙයි මේ බිත්තරයක් වගේ එකක් ඈ. තනි රවුමක් නෙමෙයි මේ විදිහට ඔය මම අඳපු විදිහට බිත්තරයක් වගේ තමයි ඒක අඳින්නේ. හරි ආරම්භය තදම දේවල් පේන්නේ දෙන්නේ. ආරම්භය ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඉන්පුට් කරගන්න ඕනේ. මොනවාද ඉන්පුට් කරගන්න ඕනේ? ඉන්පුට් කරගන්න ඕනේ දේ පැහැදිලිව අපි ලියන්න ඕනේ. ඍජුකෝණාශ්‍රයේ දිග පළල ඇතුළත් කිරීම. ඍජුකෝණාශ්‍රයේ දිග පළල ඇතුළත් කිරීම. එනතර ඍජුකෝණාශ්‍රයේ දිග පළල කියලා ලියුවා ජල්ලවන්නේ නැහැ. මොකද ඔක ඉන්පුට් අවුට්පුට් බොක්ස් එක නිසා ඒ වෙලාවේ තේරුම් ගන්න සිද්ධ වෙනවා අපිට. හරි. ඊට පස්සේ process එකක් තමයි ඊළඟ එක නේද? ඊළඟ පියවර විදිහට process එකක් යන්නේ. මොකක්ද කොහොමද අපි process වෙන්නේ? වර්ගඵලය සමානයි. දැන් එකට මම සමාන කරගන්නවා. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල. හරි. ඊට පස්සේ මම අවුට්පුට් එකක් දෙන්න ඕනේ නේද? අවුට්පුට් දෙන්නෙත් ඉන්පුට් දීපු බොක්ස් එකේමයි. මොකද්ද අවුට්පුට් කරන්නේ මම වර්ගඵලය පෙන්වීම. හරි අවසානට මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. අවසානයේ ඊට පස්සේ මම data flow ටිකත් පෙන්වන්න ඕනේ නැත්නම් වැරදි. මේ ටික ඔයාලා අඳිද්දී මෙහෙම පිළිවෙලට ලස්සනට මේ කියන්නේ පල්ලෙන් පල්ලයට පිළිවෙලට එන විදිහට අඳින්න. ඔන්න ඔකයි එතකොට ඒකේ chart එක. වැරදි අය හදාගන්න. display total නෙමෙයි සුනේ. total එක නෙමෙයි අපි දැන් වර්ගඵලනේ පෙන්නන්නේ. තනුජ output එක ලැබෙන සංඛ්‍යාව කියලා ලියන්නේ නැහැ අපි. වර්ගඵලය තමයි අපි මෙතන හදන්නේ. දැන් අපි මෙතන අපි වෙන් කරගන්න variable එක තමයි මෙන්න මෙතන. මෙතන වෙන් කරගන්න variable එක තමයි මෙතන output කරන්නේ. තව අනුක්‍රමයක් දෙන්නම්ම. අනුක්‍රමයේ සහිත ගානක්. සංඛ්‍යා දෙකක තුන්වෙනි ගාන ලියන්න. සංඛ්‍යා දෙකක
සාමාන්‍ය අගය ලබා ගැනීම සඳහා සංඛ්‍යා දෙකක සාමාන්‍ය අගය ලබා ගැනීම සඳහා කැලීම් සටහනක් අඳින්න. සංඛ්‍යා දෙකක සාමාන්‍ය අගය ලබා ගැනීම සඳහා කැලීම් සටහනක් අඳින්න. ඒක කොහොමද කරන්නේ? ඒකත් හදන්න බලන්න තනියම පුළුවන්. සංඛ්‍යා දෙකක සාමාන්‍ය අගය ලබා ගැනීම සඳහා කැලීම් සටහන. මොකද්ද සාමාන්‍ය අගය කියන්නේ? සාමාන්‍ය අගය කියලා කියන්නේ අදාළ සංඛ්‍යාවන් වාට මොකක් හරි ගණිත කර්මය කරන්න දෙන සංඛ්‍යාවන් ටික අපි හිතමුකෝ සංඛ්‍යා 4ක් තියෙනවා කියලා. සංඛ්‍යා 4ක් තියෙනවා නම් ඒ සංඛ්‍යා 4 සාමාන්‍ය අගය ගන්නෙ සංඛ්‍යා 4ම එකතු කරලා ඒක 4ෙන් බෙදලා. එහෙම තමයි සාමාන්‍ය අගය ගන්නෙ. සංඛ්‍යා 10ක සාමාන්‍ය අගය ගන්න තිබ්බොත් සංඛ්‍යා 10ම එකතු කරලා ඒක 10ෙන් බෙදෙනවා. තියෙන සංඛ්‍යා ගණනින් බෙදෙනවා. ඔයාලා ඔය වගේව කරනවා ඉස්කෝලේ ලකුණු එකතු කරද්දී. මතකද අපි ඇවරේජ් කැල්කියුලේට් කරේ එක්සෙල් පාඩමේ? අන්න ඒ විදිහට. දැන් මෙතන කරන්නේ සංඛ්‍යා දෙකක් ලබා දෙනවා. මේ සංඛ්‍යා දෙකේ සාමාන්‍ය අගය අවුට්පුට් කරන්න ඕන ඇවරේජ් එක. අඳින්න බලන්න. අදලා දාන්න කලින් වගේ. හරි මම හදන්නම් මේක. ආරම්භය ඊට පස්සේ මම ඉන්පුට් කරන්න ඕනේ මොනවද? සංඛ්‍යාව 1 සංඛ්‍යාව 2 කියන දෙක ඉන්පුට් කරන්න ඕනේ. ඇතුළත් කිරීම කියලා ලිව්වත් යටලුවක් නෑ මෙතන. ඊට පස්සේ වෙන්න ඕනේ process එක. process එක මෙන්න මෙහෙම මට ඉදිරිපත් කරන්න පුළුවන් හරි ලේසියෙන්. කොහොමද? සාමාන්‍ය අගය සමානයි සංඛ්‍යාව 1ට එකතු කරන්න සංඛ්‍යාව 2 number 1 plus number 2 එයා බෙදන්න කීයද දෙකෙන්. ඕකනේ ඇවරේජ් වෙන්න පුළුවන් නේද? සංඛ්‍යා දෙකක සාමාන්‍ය අගය ගන්න නම් ඒ සංඛ්‍යා දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදන්න ඕනේ. ඒන උත්තරේ සාමාන්‍ය අගය කියන විචල්යට සමාන වෙනවා. හරි. ඊට පස්සේ අවුට්පුට් එක දෙන්න ඕන. මොකක්ද මම අවුට්පුට් කරන්න ඕනේ? display සාමාන්‍ය අගය නේද? සාමාන්‍ය අගය පෙන්වන්න කරන්න. ඊට පස්සේ මම මෙයා ඉවර කරනවා. right data flows ටික දාන්න ඕනේ ඊට පස්සේ මේවා ඔයාලා යන ගමන්ම දාගෙන ගියත් යටලුවක් නැහැ.
මේක එතකොට හැදෙන්න ඕනේ මෙහෙම. ආරම්භය සංඛ්‍යාව 1 සංඛ්‍යාව 2 ඇතුළත් කරා සාමාන්‍යයගේ සමාන කරගන්නවා මෙන්න මෙතන. මේ බලන්නකො සාමාන්‍ය අගය කියන එක සමාන කරගන්න වේරියබල් එකක් විදිහට මම මේ හදාගන්නේ. විචල්යක් විදිහට. සංඛ්‍යාව 1යි සංඛ්‍යාව 2යි එකතු කරලා දෙකෙන් බෙදලා එන උත්තරේ තමයි සාමාන්‍ය අගය කියන එකට සේව් කරගන්නේ. ඒ සේව් කරගත්තු සාමාන්‍ය අගය තමයි මෙන්න මේ මෙතන ඩිස්ප්ලේ කරන්නේ අවුට්පුට් එකේ සාමාන්‍ය අගය පෙන්වන්න කියලා. පැහැදිලිද? ඔයාලා ඔක්කොම වගේ හදලා තිබ්බා හරි සෙනුරගේ උත්තරේ පොඩි ගැටලුවක් තිබ්බා. සෙනුර දැන් පැහැදිලිද ඔයාලට? ඔව් සර්. හරි. ඔන්න අනුක්‍රමේ නම් අපිට ගැටලුවක් උනේ නැහැ. මම ඔයාලට කිව්වොත් මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට හදන්න කියලා. මේක ලියන්න එපා ප්‍රශ්න දැම්මම. ළමෙක් විෂයකට ලබාගත්තු ලකුණු 50ට වඩා වැඩි නම් එයා පාස් කියලා අවුට්පුට් එක දෙන්න ඕනේ. ලකුණු 50ට වඩා වැඩි නම් පාස් කියලා අවුට්පුට් එක දෙන්න ඕනේ. ළමෙක් ලබාගත්ත ලකුණු 50ට වඩා අඩු නම් යම්කිසි විෂයකට විෂයට අදාළ ලකුණු දුන්නාම 50ට වඩා අඩු නම් ෆේල් කියලා අවුට්පුට් එක දෙන්න ඕනේ. ඕකට එහෙනම් මොනවද අපි දෙන්න ඕනේ ඉන්පුට් එක දෙන්න ඕනේ. ළමයා ලබාගත්ත ලකුණු. ඊට පස්සේ ලකුණු කීයද කියලා බලලා 50ට අඩුද වැඩිද කියලා බලලා අවුට්පුට් එක දෙන්න ඕනේ. දැන් ඔයාලා මේ ඉගෙනගත්තු අනුක්‍රමය කියන concept එකේ විදිහට ඉගෙනගත්තු එකකින් ඔයාලට පුළුවන් ද ඔය flow chart එක අඳින්න? දිරාස පුළුවන් ද අඳින්න? ඇහුන්නේ? අඳින්න බෑ. සෙනුර? පුළුවන්ද? බලන්න ඇඳලා දාන්න බලන්න පටස් කාලා. අංජන? ඔව්. අනුක්‍රමයේ කියන concept එකෙන් එයාව අඳින්න බහැල්ලු අංජන කියනවා. සුරෙත් මොකද කියන්නේ? සුමෙත් පුළුවන් සර්. ඇඳලා දාන්න බලන්න පටස් කාලා පුළුවන් නම්. ඔයාලා මේ group එකකටම දාන්න උත්තර. කමන්නේ දැන් මෙතකොට අර කාගේ හරි වැරදි එකක් තිබ්බොත් අපි එතනිනුත් මොනාරි අලුත් දෙයක් ඉගෙන ගන්නවනේ. ඇයි වැරද්ද කියලා. වැරදි කියලා ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි ඒක. වරදිනවනේ හැමෝටම නේද? මටත් වරදින්න හිටපු ගමන් ඔයාලට උගන්නද්දි. සෙනුරයි සොනිතු ඇඳලා දාන්න බාන්න. මාත් බලන්න අඳින්න එතකම් පුළුවන්ද කියලා.
හරි මම ඔච්චර ඇඳින්නේ අනිත් ටික දානකම්. ඔයාලා ස්ක්‍රීන් එක ඔෆ් කරලා අඳින්නකෝ. තව වෙලා යනවා අපිට. මම මෙන්න අඳින ගමන් ඉන්නේ ඒක කොහොමද අඳින්න ඕන කියලා. එයාව අපි අඳින්නේ මෙන්න මේ විදිහට. එයාට අපිට සිද්ධ වෙනවා තේරීමක් පාවිච්චි කරන්න. හේතුව අපිට දැන් කලින් වගේ පියවර ගලාගෙන යන්න බෑ. නේද? ලකුණු 50ක් බලලා 50ට වඩා වැඩි නම් තමයි පාස් කියලා පෙන්වන්න ඕනේ. 50ට වඩා අඩු නම් ෆේල් කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් මම මුලින්ම කරන්නේ ආරම්භය ගත්තා. ඊට පස්සේ ලකුණු ඇතුළත් කරා. ඊට පස්සේ මම බලන්න ඕනේ ලකුණු දැන් මම තෝරන්නේ මේකෙන්. දැන් ඔයාලා මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ දේවල්. මොනවාද? අපි මේකට කියන්නේ කුඩයි කියලා. මේකට කියන්නේ විශාලයි කියලා නේද? කුඩා ලකුණ එහෙම නැත්නම් විශාල ලකුණ. එහෙම නැත්නම් ඊට පස්සේ අපි කියනවා මේකට කියනවා කුඩයි සමානයි කියලා. ඕක අපි මෙහෙමත් දක්වනවා සමහර වෙලාවලට. මේකට කියනවා අපි විශාලයි සමානයි කියලා. ඕක මෙහෙමත් දක්වන සමහර වෙලාවලට. අසමානයි කියන්නේ අපි මෙන්න මෙහෙම දක්වනවා. ඔන්න ඔය ලොජික් ටික ඔයාලා මේ වෙද්දි ගණිතයේදී ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන නැත්නම් ඔන්න දැන් කියලා දුන්නා. දැන් ඉගෙන ගන්න. අපි මේ වගේ කියලා කියන්නේ මෙන්න මේ වගේ 3 කුඩයි 5ට වඩා. කට අරලා තියෙන පැත්ත තමයි විශාලයි කියලා බලන්න. ඒකට මේක true ද false ද කියලා බලන්න ඕනේ. ඇත්තද බොරුද කියලා. මේක නම් හරි. අපි ඕක මෙතෙන්ට ගත්තොත් 3 විශාලයි 5ට වඩා වෙනවා. ඒක වැරදි වෙනවා නේද? කුඩයි සමානයි. මේකම ගත්තොත් අපි 3 කුඩයි හෝ සමානයි 5ට වඩා. 3 කුඩයි හෝ සමානයි. සමාන නැහැ කුඩයිනේ. හැබැයි ඒතකොට ඒක හරි. මේකත් 3 විශාලයි හෝ සමානයි 5ට වඩා. ඒක වැරදි. 3 විශාලත් නැහැ සමානත් නැහැ 5ට. 3 අසමානයි 5ට. ඒක හරි. හරි. ඔන්න ඔය විදිහට සමානතා අසමානතා අපි දැනගෙන ඉන්න ඕන මේක හදන්න. එහෙනම් මම බලනවා ලකුණු කියන එක විශාලද ලකුණු කියන එක විශාලද 50ට වඩා. හරි. ලකුණු විශාලද 50ට වඩා. ඔව් නම් මම මේ පැති දෙකක් දාගන්නවා. එකක් ඔව් අනිත් එක නැත කියලා. එහෙම නැත්නම් ඕක මට මාරු කරලා ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ.
මාරු කරලා ගත්තාම අවුට්පුට් එක මාරු වෙන එක විතරයි වෙන්නේ. ලකුණු 50ට වඩා විශාලයි නම් පාස් ලෙස පෙන්වන්න. ඕකනේ අපේ ප්‍රශ්නේ උනේ. පාස් ලෙස පෙන්වන්න. නැත්තම් මොකද කරන්නේ? fail ලෙස පෙන්වන්න. හරි. අන්තිමට මොකද වෙන්නේ? කොහොම පෙන්නුවත් මෙයා ෆේල් වුණ එක්කෙනා මෙතෙන්ට ගෙනල්ලා මම අවසානයේ කියන තැනට යවනවා. පාස් කියන අවුට්පුට් එකනොත් මම අවසානයේ කියන තැනට යවන්න ඕනේ. හරි. එහෙමනම් අපි සරල තේරීම කියන එකත් අනුමාත්‍රිකා දාගෙන ලියාගෙන මිමු අද. ඊට පස්සේ මේක මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් කරලා ගෲප් එකට දාන්නම් ඇදගන්න. දෙවෙනි අනුමාත්‍රිකා විදිහට දාගන්න සරල තේරීම කියන එක දාගන්න. තේරීම. අපි මෙන්න මෙතන ලියුවේ අනුක්‍රමයේ තේරීම පුනර්කරණය කලින්. ඒ වගේ දැන් දෙවෙනි එක යන්නේ තේරීම. එහෙම නැත්නම් වර්ණය, එහෙම නැත්නම් සිලෙක්ෂන්. එයාගේ තරුවක් තාල ලියන්න. ගැටලු විසඳීමේදී යම්කිසි කොන්දේසියක් තෘප්ත වීම හෝ නොවීම, යම්කිසි කොන්දේසියක් තෘප්ත වීම හෝ නොවීම වීම හෝ නොවීම මත ප්‍රතිදානයේ නිර්මාණය වන ආකාරයේ ව්‍යුහය තේරීම වේ. ආකාරයේ ව්‍යුහය තේරීම වේ. ඒ කරලා ප්‍රශ්න අංක 1 විදිහට මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්න. මේකෙන් නවත්තනවා අපි. ශිෂ්‍යයෙක් විෂයකට ලබාගත් ලකුණු ඇතුළත් කළ විට ඔහු passed failed යන්න දැක්වීම සඳහා කැලීම් සටහනක් අඳින්න. එතනම යටින් ලියා ගන්න. ලකුණු 50ට වඩා වැඩි නම් පාස් ලෙසත් 50ට වඩා අඩු නම් ෆේල් ලෙසත් සැලකේ. ලකුණු 50ට වඩා වැඩි නම් පාස් ලෙසත් ලකුණු 50ට වඩා අඩු නම් ෆේල් ලෙසත් සැලකේ. හරි, ඔන්න පළවෙනි එක මම ඔයාලට අඳලා දුන්නා. හරි, මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා ඒකේ වෙලා යනවනේ දැන් අඳින්න ගියාම. ඒ නිසා ඒක හිමීට අඳගන්න ඔතනින්. ඊට පස්සේ ඔයාලට තව කරන්න ප්‍රශ්නයක්.
මම දාන්නම් group එකට. ඒ ප්‍රශ්නත් කරන්න. සරල තේරීමෙන් ප්‍රශ්නයක් දාන්න කරන්න. ඒක කරන්න. හරි. එහෙමනම් දැන් කට්ටියම එහෙනම් පාඩම් කරගන්න මම ඊළඟ සතියේ පේපර් එක දෙනවා. පේපර් එක ලියන්න දෙනවා ලයිව් ලියන්න දෙන්නේ. ඒ නිසා මෙච්චර කල උගන්වපු ටික පාඩම් කරගන්න වෙනවා. හරි මම ලියන විදිය වැඩේ කියන්නම් කොහොමද වෙන්නේ කියලා group එකේ දාන්න. ඔයාලට තියෙන්නේ දැන් පාඩම් කරන්න. හරි. අර මම දාපු උත්තරේ ඇඳගන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාලා දැම්මා. මම ප්‍රශ්නෙකුත් තව දාන්නම්. එහෙනම් හැමෝම පාඩම් කරගන්න. අද ගොඩක් වෙලා ගියා වුණ අපි ක්ලාස් එක නම් නවත්තමු දැන් නේද? හැමෝටම තේරුණාද අද කරපු ටික? තේරුණා සර්. හරි. තේරුණාද? තේරුණා සර්. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්.